මානව රුධිර සංසරණ පද්ධතිය. දැන් ඔයාලා හැමෝටම අද දවසේ පාඩම කොලේක හරි පොතක හරි ලියා ගන්න වෙනවා. පාඩමේ මාතෘකාව ලියා ගන්න වෙනවා හැමෝම. මානව රුධිර සංසරණ පද්ධතිය. ටියුට් එක මොකද්ද? වැඩි කරලා තියෙන්නේ. ඒ මොනවත් ගෙදරයි කෑනු ගහ ඉන්න ඕන. හාද? එහෙනම් ටීවී එක එහෙම පොඩ්ඩක් අඩුවම කරන්න. ඔන්න මම මේව කරනවා. කෑ ගහන්න එපා. හරි. ඔයාලා ලියා ගන්න පාඩමේ මාතෘකාව මානව රුධිර සංසරණ පද්ධතිය. මොකක්ද මේ රුධිර සංසරණ පද්ධතිය කියන්නේ? ඔයාලා රුධිර සංසරණ පද්ධතියක් තියනවාද? දැන් ඔයාලා කතා කරන්න මාත් එක්ක. ඔයාලා රුධිර සංසරණ පද්ධතියක් තියනවාද? තියෙනවා. ඔව් ඔයාලා රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා මම මටත් තියෙනවා. මටත් තියෙනවා ඔයාලටත් තියෙනවා. ඔය හැම සතෙකුටම වගේ රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා. ඇයි ඒ රුධිර සංසරණ පද්ධතියක් තියෙන්නේ? මොනවාට රුධිර සංසරණ පද්ධතියක්? ඇයි රුධිර සංසරණ පද්ධතිය? දැන් මේ අපේ ශරීරය කියන්නේ හිතන්නකෝ ලොකු බැක්ටීරියක් කියලා. අපේ ශරීරයේ ලොකු බැක්ටීරිය එකක්. මේ බැක්ටීරිය එකට එක පැත්තකින් එනවා අමුද්‍රව්‍ය. තව පැත්තකින් අපද්‍රව්‍ය අයින් වෙනවා. තව පැත්තකින් මොන හරි නිෂ්පාදනයක් සිදු කරනවා. හරිද? ආන් ඒ වගේ එකක් තමයි අපේ මේ බැක්ටීරිය කියන්නේ. අපේ ශරීරය කියන්නේ කොහෙන් හරි අමුද්‍රව්‍ය ඇතුළට එනවා අපද්‍රව්‍ය කොහෙන් හරි බැහැර වෙනවා තව මොන හරි වැඩ කටයුතු කරනවා ඒ වගේ ගොඩක් මේ වැඩ කටයුතු ගොඩක් කරන ස්ථානයක් තමයි අපේ ශරීරය කියන්නේ. දැන් ෆැක්ටරියකට නම් එයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වාහන වලින් අරගෙන යනවා. අරන් ගිහලා යාන්ත්‍ර සූත්‍ර තියෙන තැන් වල ඒ අමුද්‍රව්‍ය බානවා. ඒක ඇතුළේ මිනිස්සේ උත්සංගී ලෝණ වල තැන් වලින් තියෙනවා. නේද? ඒක හැදෙන අපද්‍රව්‍ය බට වලින් ඒක විවිධාකාර නල මගින් ඒව එළියට අරන් යනවා. නේද? ද්‍රව විදියට තියෙන අපද්‍රව්‍ය තියෙනවා වායු විදියට තියෙන අපද්‍රව්‍ය තියෙනවා ඝන තත්ත්වයේ අපද්‍රව්‍ය ඒ ඔක්කොම ඒව අරන් ගිහලා ඒ අපද්‍රව්‍ය මේ බැහැර කරන තැන් වලට දානවා. දැන් අපේ ශරීරයත් ඒ වගේ තමයි. අපි ආහාර අරගන්නවා. ඒක ඇතුළට ගන්න දේවල් තමයි අපි ආහාර ගන්නවා. ඊළඟට අපි ජලය පානය කරනවා. අපි ඊටසේ විවිධ ඖෂධ වර්ග අපේ ඇඟ ඇතුළට ගන්නවා. අපි ආස්වාද කරලා මේ වායු වර්ග අපේ ඇඟ ඇතුළට ඇදලා ගන්නවා. ඒකම අපේ ඇඟෙන් විවිධාකාර අපද්‍රව්‍ය බැහැර වෙනවා. අපේ ඇඟෙන් අපද්‍රව්‍ය බැහැර වෙනවා. අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවා අපි ගන්න ආහාර අපේ ශරීරය පුරාම යන්න ඕනේ. දැන් ඔයාලා බත් කනවා මොනවයිද බීට් එක බත් කනවා. බීට් ඊළඟට අපි තුමු ඔයාලා රතු අපි මොනවද දුහාල කමාරි කමන්නේ. ඔයාලා බත් ඊළඟට බත් එක කනවා බීට් ඊළඟට තව මොනවා හරි අපි ගමු ඔකත් එක්ක තව තියෙනවා කරවල ඊට පස්සේ යන බිත්තර තියෙනවා. ඔන්න මොනවා හරි ටිකක් එක්ක දැන් ඔයාලා ආහාරය ගන්නවා. දැන් ඔයාලා ආහාර ගත්තට පස්සේ ඔය ආහාර අපි කියනවා දැන් මේක මුළු ඇඟටම මේ ආහාර අවශ්‍යයිනේ. මුළු ශරීරේ පුරා මේ ආහාර ගමන් කරන්න ඕනේ. ඉතින් බත් කෑවට පස්සේ ඔයාලට පේනවාද මේ ඇඟේ හමාස්යෙන් බත් කැටේ එහාට මෙහාට ගමන් කරනවා. මේ බීට් කෑලි මෙහෙම යනවා. මේ ඇඟ දිගේ බීට් කෑලි යනවා. ඇඟ දිගේ බත් කැට යනවා. පේනවද ඔයාලට? ඔයාලට එහෙම පේනවද? එහෙම ගමන් කරනවා පේන්නේ නැහැ. දැන් ඔයාලා ඖෂධ වර්ග ගන්නවා. ඔව්. දැන් හිතන්නකෝ ඔයාලට තියෙනවා ඔළුවේ ගැක්කුමක්. ඔයාලා පැනඩෝල් පිටි දෙකක් බොනවා. පැනඩෝල් පිටි දෙක දුවට පස්සේ ඒක යන්නේ කොහොමද? ඒක ඔළුවට යනවාද? වතුරත් එක්ක අපි බොනවනේ ගිලිනවනේ. ගිල්ලා මොකද එන්නේ? කියන්නේ බඩට යන්නේ. බඩට යනවා ඔළුවේ ගැක්කුම නතර වෙනවා. දැන් සමහර වෙලාවට කොහේ හරි කකුලක හරි කොහේ තුවාලයක් දෙනවා. තුවාලෙට බෙහෙතුත් බැඳලා බෙහෙතුත් බෙහෙත් මේ දාලා ඊළඟට තුවාලෙ සනීපෙන්න කියලා ඉක්මන සනීපෙන්න කියලා බෙහෙත් කරලා ටිකකුත් දෙනවා ડોක්ටර් බොන්න. දැන් අපි ඒක බොනවා. විවර පස්සේ මොකද වෙන්නේ? බෙහෙත් කරලා කෙලින්ම යනවා තුවාල ළඟට. නෑ එහෙම යන්නේ නෑ. බෙහෙත් කරලා යන්නේ බඩට. හැබැයි එතනින් යාට ඖෂධය ඒ අදාළ ස්ථාන කරා යනවා. ඒ කොහොමද යන්නේ? මේ අරන් යන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අරන් යන ක්‍රමය තමයි රුධිරය. එතකොට අපි මොනවා හරි දෙයක් අපේ බඩට දා ගන්නවා. අපි ආමාශයට ඇතුළු කර ගන්නවා. ඒ සියල්ලම ජලයේ හොඳට දිය වෙලා, තරල ද්‍රව්‍ය බවට පත් වෙලා, ඒ ඔක්කොම උරා ගන්නවා අපේ රුධිරේ.
පුරාගෙන අපේ මුළු ශරීරේ පුරාම හැම තැනම එයා ඒව අරගෙන යනවා. ඒ වගේම අපි ආස්වාස කරන අපි හුස්මක් ගන්නකොට ඒ ආස්වාස වාතය අපේ පෙනහළු තුළට ඇතුළු වෙනවා. පෙනහළු තුළට ඇතුළු වුණාට පස්සේ ඒ පෙනහළු වලින් වෙනම ඔක්සිජන් විතරක් වෙන් කරලා අරගෙන රුධිරයට සපය ගන්නවා. රුධිරයට දෙන ඔක්සිජන් විතරක්. ඒ ඔක්සිජන් මුළු ශරීරේ පුරාම අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ කවුද? රුධිරය. අන්න බලන්න. එතකොට අපේ මේ සෑම තැනකම අපේ ශරීරයේ සෑම තැනකම අපද්‍රව්‍ය හැදෙනවා. අපේ ඇඟේ තියෙනවා අපද්‍රව්‍ය වර්ග 3ක්. බහිස්රාවී ද්‍රව්‍ය 3ක් තියෙනවා. එකක් තමයි ඇහෙන්නේ නැති උනා එකපාරම. ආයෙ අරකට ඇඩ් වෙන්න කිව්වනේ. ඔව් ඇඩ් උනා. නෝ ගාව ඇහෙන්නේ හරියට. හරි ආයතන මේ ඩිස්කනෙක්ට් වුණා. දැන් ආයෙ අපි පටන් ගමු. මම මේ කතා කරගෙන ගියේ අපේ ඇඟේ තියෙන බහිස්රාවී ද්‍රව්‍ය, අපේ ඇඟේ තියෙන අපද්‍රව්‍ය වර්ග මොනවද කියලා. අපේ ඇඟේ තියෙන අපේ සිරුරේ තියෙන අපද්‍රව්‍ය, අපේ සිරුරෙන් බැහැර කරන අපද්‍රව්‍ය වර්ග කීයක් තියෙනවද දන්නවද ඔයාලා? දන්නයි කියන්න බෑ. මේවා අපි ඉගෙන ගත්තා මීට කලින්. 7 දී 8 දී ඉගෙන ගත්තා. අපේ ශරීරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය ටික කියන්න බලන්න. මයික් ඔන් කරගන්න, මයික් ඔන් කරලා කතා කරන්න. අපේ ශරීරයෙන් අපද්‍රව්‍ය විදිහට බැහැර කරන ද්‍රව්‍ය 3ක් තියෙනවා. ප්‍රධාන ද්‍රව්‍ය 3ක්. ඒ ද්‍රව්‍ය තුනේ නම අහන්නේ මයික් එකෙන් කියන්නේ. හඩිය එකක් තමයි දහඩිය. ප්‍රාශ්වාස වාතය දහඩිය අනිත් එක ආශ්වාස වාතය හඩිය ආශ්වාස වාතය. තව එකක් තියෙනවා. අනිත් එක තමයි මුත්‍රා. ඔන්න ඒක. එතකොට මල කියන එක අපි මල පාන කරනවානේ. මල කියන එක බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒක අපි ගන්න ආහාර ඉතුරු කොටස. දැන් මේ දහඩිය කොහෙද හැදෙන්නේ? අපේ සිරුරේ දහඩියත් එක්ක පිට වෙන අපද්‍රව්‍ය අපේ සිරුරේ සෑම තැනකම හැදෙනවා. කකුලේ ඇඟිලි වල ඉඳන් මේ හිත දක්වා සෑම තැනකම හැම ෆයිල් එකකම මේ දහඩිය හැදෙන්න අවශ්‍ය කරන සංඝටක හැදෙනවා. එතකොට ප්‍රශ්වාස වාතයෙන් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් අපේ ඇඟේ තියෙන සෑම ෆයිල් එකකම හැදෙනවා. මුත්‍රා සමග පිටවන අපද්‍රව්‍ය අපේ ඇඟේ තියෙන සෑම ෆයිල් එකකම හැදෙනවා. එතකොට මේ හැම ෆයිල් එකකම හැදෙන අපද්‍රව්‍ය දහඩිය නිකුත් වෙන්නේ අපේ සමෙන්. එහෙනම් සම කරා ගේන්න ඕනේ. ප්‍රශ්වාස වාතයේ පිට වෙනන්නේ පෙනහළු වලින්. පෙනහළු කරා ඒව අරන් යන්න ඕනේ. එතකොට මුත්‍රා හැදෙන්නේ මුත්‍රා පෙරීම සිදු වෙන්නේ වකුගඩු වල. එහෙනම් වකුගඩු දක්වා ඒ අපද්‍රව්‍ය අරන් යන්න ඕනේ. අන්න එහෙනම් ඒ අපද්‍රව්‍ය මේ සිරුරේ සෑම තැනකම හැදෙන අපද්‍රව්‍ය ඒ අදාළ ස්ථාන කරා ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න කාර්යය කරන්නේ කවුද? රුධිරය. එහෙනම් රුධිරය තමයි අපි ඇඟ පුරා එහාට මෙහාට ගමන් කරමින් එහාට මෙහාට ගමන් කරමින් එයා ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක දෙන්නේ. කුරියර් සර්විස් එක වගේනේ. එයා එක තැනකින් අරන් ගිහලා තව තැනකට දෙනවා. ඒක අරන් ගිහලා තව තැනකට දෙනවා. එහෙන් අරන් ගිහින් මෙහාට දෙනවා. මෙහෙන් අරන් ගිහින් එහාට දෙනවා. හැම තැනටම මේවා පරිවහනය කරනවා. මේ අපේ ඇඟට අපේ දේහේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය සෑම තැනකටම අරන් යාම කරන්නේ කවුද? අපේ රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතියේ තියෙන ප්‍රධානම කාර්යය තමයි මිනිස් සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය කිරීම. එතකොට මේ ද්‍රව්‍ය පරිවහනය කරන්න නම් මේ රුධිරේ ගමන් කරන්න දෙපැයි. රුධිරේ ගමන් කරන්නේ නාල තුලින්. අපේ සිරුරේ රුධිරේ ගමන් කරන්නේ නාල තුලින්. දැන් දැන් ඔයාලගේ මේ අතක් උනක් දිහා මෙහෙම බැලුවොත් එහෙම හරිද? මේ මෙහෙම අතක් එහෙම දිගාගෙන බැලුවොත් එහෙම සමහර තැන්වල චූටි නිල් පාට රතු පාට වගේ රුධිර නාල පේනවා. එහෙම නැත්නම් ඔයාලා කණ්ණාඩිය ළඟට ගිහලා ඇහැ දිහා හොඳට බලන්න. චූටි සියුම් රුධිර නාල ගොඩක් පේනවා. ඒ කියන්නේ අපේ මේ රුධිරේ ගමන් කරන්නේ නිකම්ම ඇඟ ඇතුලේ හැමතැනම ගමන් කරනවා නෙමෙයි. අපේ ශරීරය තුළ රුධිරේ ගමන් කරන්නේ නාල තුලින්. රුධිරේ ගමන් කරන්නේ නාල තුලින්. එතකොට මේ බඩ වගේ නාල ගොඩක් තියෙනවා. ඒ නිසා අපේ සිරුරේ රුධිරය නාල තුලින් ගමන් කරන නිසා අපි කියනවා අපිට තියෙන්නේ සංවෘත රුධිර සංසරණ පද්ධතියක් කියලා. අපිට තියෙන්නේ මොන රුධිර සංසරණ පද්ධතියක්ද? සංවෘත පද්ධතියක්.
සංවෘතයි. ඇයි ඒ සංවෘතයි කියන්නේ? මේක සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. නාලය ඇතුලේ තමයි රුධිරය යන්නේ. එළියේ ගමන් කරන්නේ නැහැ. රුධිර නාලය ඇතුලෙන් තමයි රුධිරය ගමන් කරන්නේ. ආ නිසා අපි කියනවා මේක සංවෘත පද්ධතියක් කියලා අපි කියනවා. එතකොට හෘදය මගින් තමයි මේ රුධිරය පොම්ප කරන්නේ. හෘදය මගින් සිරුරු පුරා රුධිරය පොම්ප කරනවා. මේ රුධිරය ගමන් කිරීමේ ක්‍රියාවලිය තව විදිහට කියන රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා අර ශක්තිය සපයන්නේ තල්ලු කරලා යවන්නේ කවුද? හෘදය. හෘදය තමයි මේ රුධිරය පොම්ප කිරීම කරන්නේ. එතකොට ඔන්න බලන්න අපේ රුධිර සංසරණ පද්ධතියේ මගින් කරන කාර්යය තමයි සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය කිරීම. එතකොට මේ ද්‍රව්‍ය පරිවහනය කරන රුධිරය නාල තුලින් ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කරන්න රුධිරය පොම්ප කිරීම කරන්නේ හෘදය. එතකොට රුධිරය ගමන් කරන්න රුධිර නාල පද්ධතියක් අපිට වෙනවම තියෙනවා. රුධිර නාල පද්ධතියක් තුලින් රුධිරය ගමන් කරන නිසා අපි කියනවා අපිට තියෙන්නේ සංවෘත රුධිර සංසරණ පද්ධතියක් කියලා අපි කියනවා. එහෙනම් අපි ඔන්න ටික ඉස්සෙල්ලාම ලියාගමු. දැන් පොලේකාරී පොතක් හරි එහෙම නැත්නම් මම කියලා තියෙනවා ඔයාලට අනිවාර්යයෙන්ම පොතක් තියාගන්න කියලා. ටියුට් එකට අමතරව දෙන දේවල් ලියාගන්න. දැනට ලබන සතියේ ටියුට් එක ඔයාලට දෙනකම් දැනට පොතේ ලියාගන්න මේ සටහන. මාතෘකාව ලියාගන්න මානව රුධිර සංසරණ පද්ධතිය. මානව රුධිර සංසරණ පද්ධතියේ මාතෘකාව ලියලා ඉක්මනට මේක ලියාගන්න. මේ සටහන ලියාගන්න. අපි දැන් බලමු අපේ හෘදයේ ව්‍යුහය කොහොමද තියෙන්නේ. අපේ හෘදය ඇත්තට කොහෙද තියෙන්නේ? අපේ හෘදය ඇත්තටම කොහෙද තියෙන්නේ? බාඩේ නෑ. එහෙනම් මුරින්දනේ හරි වගේ නෑ. ඔළුවේ අපේ හෘදයේ තියෙන්නේ අපේ උරස් කුහරය තුල. උරස් කුහරය කියලා කියන්නේ ඔයාලගේ මේ දෙපැත්තෙන් මෙහෙම අල්ලගෙන ගියොත් ඔයාලට අහු වෙනවා නිකන් ඉලෑට කියලා කියන්නේ අපි ඉලෑට කියලා අහලා තියෙනවද? ඔකට දුන්න ඉලෑට දෙකක් කැඩෙන්න කියලා කියන්නේ. ඉලෑට. අත ගෑවම අපිට දැනෙනවා ඉලෑට. හරි. ඔයාලා ඔය නාන වෙලාවට පොඩ්ඩක් මේ කන්නඩි ඉස්සරහට ගිහලා මේ අත් දෙක පොඩ්ඩක් උඩ උස්සලා බැලුවොත් එහෙම ඉරි පොල්ලක් වගේ ඉරි වගේ පේනවා. ඒක තමයි ඉලෑට. අපි ඒවට කියනවා කසේරු. මේ කසේරු වැරදුනා මේ පාරසු කූඩුව කියලා. පාරසු කසේරු කියන්නේ පොදවැර දෙන්නේ. හරි. පාරසු කියලා කියනවා. පාරසු. ඔන්න ඉලෑට කූඩුව ඔන්න ඕක ඇතුලේ තමයි තියෙන්නේ. පාරසු කූඩුව ඇතුලේ. උරස් කූඩුවේ කවුද අපම? පාදකලා සද්ද කරා. උත්තලා තමයි හද කරන්නේ. හද වැඩිවා. එතකොට මේ උරස් කුහරය තුල පාර්ශ්ව කූඩුව ඇතුලේ තමයි අපේ තියෙනවා පෙනහළු දෙකක්. ওই පෙනහළු දෙක අතර පෙනහළු කණ්ඩිකා දෙක අතර තමයි පිහිටන්නේ. ඒ කියන්නේ සරල පොඩක් ඇඳලා පෙන්නනොත් අපේ පාර්ශ්ව කූඩුව මෙහෙම තියෙනවා. මේ පාර්ශ්වය තියෙන්නේ පාර්ශ්ව අදින්නේ අර ඔය තියෙන පාර්ශ්ව මේක ඇතුලේ තියෙනවා පෙනහළු දෙකක්. පෙනහළු දෙකක් තියෙනවා කියලා දන්නවා නේද? මේක තමයි අපේ මේ තමයි හිත් කවද? මෙතෙන් තමයි පහළට මේ අත් එහෙම එන්නේ මෙහෙම පහළට. ඇටමඩු ටික ඇදගෙන යන්නේ මම හරිද? මෙන්න මේක ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම පෙනහළු දෙකක්. අපි පෙනහළු කණ්ඩිකා කියලා කියන්නේ ඒවට. පෙනහළු කණ්ඩිකා දෙක ඇතුලේ තමයි අපේ හෘදය පිහිටන්නේ. හෘදය තියෙන්නේ පොඩ්ඩක් මේ හරි මැද නෙමෙයි. මොන මතක තියාගන්න. හෘදය තියෙන්නේ හරි මැද නෙමෙයි.
චුට්ටක් වම් පැත්තට බර වෙන්න. චුට්ටක් වම් පැත්තට බර වෙන්න. මේන්න මේ විදිහට තමයි කියන්නේ. චුට්ටක් වම් පැත්තට බර වෙන්න තමයි කියන්නේ. දැන් ඔයාලා බලන්න ඔයාලගේ දකුණු අත පැත්තෙන් මේ අකා මේක ඇන්ද කියලා නේද? දකුණට ඔයාලගේ දකුණු අත පැත්තෙන් තමයි ඒ වුණාට දැන් මම මෙහෙම ගත්තොත් මගේ වම් අත මේ පැත්ත. මම ඔයාලගේ මූණ පැත්තට තියෙන දේ තමයි අතට තියෙන්නේ හරිද? මෙන්න මේ විදිහට මේ වම් පැත්තට තරමක් බර වෙන විදිහ තමයි මේක తీරලා තියෙන්නේ. ඔයාලගේ හෘදයේ සයිස් එක ඔයාලා දන්නවද? සාමාන්‍ය හෘදය සාමාන්‍ය වැඩුණු කෙනෙක් දැන් මගේ වගේ ගත්තොත් ග්‍රෑම් 250 300ක් විතර වගේ හෘදය බරයි. 300ක් විතර වගේ තියෙනවා ඒක. එතකොට ඔයාලගේ හෘදයේ ප්‍රමාණය බලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඔයාලගේ අත මේ මොකක්ද අත් දෙකෙන් එකක් මෙහෙම මේ මාමඩ කියලා මෙහෙම ඇතුළට එන විදිහට කියලා මෙහෙම මිට මොලව ගන්න. මේ මිට මොලව ගත්තාට පස්සේ මෙන්න මේ කොටස. ඔය තියෙන්නේ උඩ ටික. මේ මැණික් කටෙන් උඩ කොටස. ඔන්න ඔය ප්‍රමාණය තමයි මේ මගේ හෘදයේ ප්‍රමාණය. මේ තියෙන මගේ හෘදයේ ප්‍රමාණය. ඔක තමයි හෘදයේ ප්‍රමාණය. ඔය තම තමන්ගේ හෘදයේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. ඕක මෙහෙම පපුවේ වම් පැත්ත හැරි තියලා බලන්න ඔන්න ඔය සයිස් ප්‍රමාණය හෘදයක් තමයි ඔයාලට තියෙන්නේ. ඒක අපිට හොයාගන්න පුළුවන් ඒක. හරිද? එතකොට ඔන්න අපේ හෘදය පිළිලා තියෙන්නේ මේ කොන්දේරි පේලිය අපේ පිටපැත්තේ නම් කොන්දේරි පේලිය ඉස්සරහින් මේ කොටස කියන්නේ උරතාලයේ පිටුපස්සේ ඒක හරිය මැද පේනහළු කණ්ඩිකා දෙක අතර පොඩ්ඩක් වම් පැත්තට බල වෙන තමයි අපේ හෘදය පිළිලා තියෙන්නේ. සාමාන්‍ය ග්‍රෑම් 250 300ක විතර ස්කන්ධයක් තියෙනවා වැඩුණු පුද්ගලයෙකුගේ හෘදයක්. හරි. එතකොට මේ හෘදය මගින් කෙරෙන කාර්යය තමයි මොකද්ද? රුධිරය පොම්ප කිරීම. අපේ හෘදය කුටීර හතරක් තියෙනවා. අපේ හෘදය සම්පූර්ණයෙන් බෙදුණු කුටීර හතරක් තියෙනවා. අපි හෘදයක් අඳින්න. පොඩි හෘදයක් අඳින්න චිත්තක් අඳින්න. හෘදය අඳිනකොට ටික මෙන්න මෙහෙම අඳින්න කියලා. අනු දැන් හෘදය අඳින්න බලන්න. පේනවද? පොඩ්ඩක් නිකන් වම් පැත්තට බර වෙන්න වගේ අපි මේක අඳින්න. හරි? එතකොට මෙන්න මෙහෙම මේක කුටීර හතරකට බෙදෙනවා මෙහෙම. කුටීර හතරක්. මේක එක කුටීරයක්. හරි? මේක තව කුටීරයක්. මේක තව කුටීරයක්. මේක තව කුටීරයක්. ඔක්කොම කුටීර 1 2 3 4යි. මේ උඩින් තියෙන කුටීර වලට අපි කියනවා කර්ණිකා. මේවට කියන්නේ කර්ණිකා. දැන් මේක මොන පැත්තද මේ කියන්නේ? මේක වමද දකුණද? මේක වමද දකුණද? දකුණ. right මේක දකුණ. ඔයාලගේ වමද පැත්තට පේන තිබ්බට මෙහෙම මම මේ පැත්තට කරනවා මගේ මේ නේද? දකුණට. මේක දකුණ. හරි? මේක මේක දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. දකුවකේ. මේක එතකොට මේක වම් කර්ණිකාව. වම් කර්ණිකාව. මේක මොකක්ද එතකොට? මේවට කියනවා කෝෂිකා. මේක දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව. ඔව් මේක එතකොට මොකක්ද දෙන්න ඕනේ? වම් කෝෂිකාව. වම් කෝෂිකාව. වම් කෝෂිකාව. මේ ඔයාලගේ අච්චුපතකුත් ඇති නේද? අච්චුපතක් පොඩ්ඩක් පෙරලා ගන්න. ඒකේ තියෙනවා රූප සටහන්. ඒකත් බලා ගන්න ගාම. ඒක තව ටිකක් ලේසි වෙනවා. හරිද? ළඟ තියෙනවා කමන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මෙන්න මේ දකුණු කර්ණිකාවට එනවා
දකුණු කර්ණිකාවට එනවා රුධිර නාලයක් ඉහළින්. ඒ කියන්නේ දැන් මගේ මේ දකුණු අත මේ හෘදයේ තියෙන මේ මට්ටමනේ. හෘදයේ මේ මට්ටම. හෘදයට වඩා ඉහළින් පිහිටි කොටස්. ඒ කියන්නේ අපේ මේ දකුණු අතත් අයිති. මේ අතත් එක්ක මේ අත් එක්ක හෘදයට ඉහළින් තියෙන කොටස්. ඒ කියන්නේ අත් දෙක එනවා, මේ උරහිස් එනවා, බෙල්ල, මේ හිස. මෙන්න මේ වායේ පිට එන රුධිරය. ඒ කියන්නේ දැන් රුධිරය ඇඟ පුරා පොම්ප කරලා ඉවරයි. ඇඟ පුරා ගිය රුධිරය ආපහු එනවා හෘදයට. ඒ ආපහු එනකොට මේ හිස, මේ අත් දෙක ආන්ගේ කොටස් වලින් ඉඳන් එන රුධිරය එනවා මෙන්න මේ විදිහට රුධිර නාලයට. ඒ රුධිර නාලය මෙහෙම මේ දකුණු කර්ණිකාවට විවර වෙනවා. මෙන්න මේකට අපි කියනවා හෘදයේ දෙසට රුධිරය එනවා නම් හෘදයේ දෙසට රුධිරය එන නාලවලට අපි කියන්නේ ශිරා කියලා. හෘදයේ දෙසට එනවා නම් හෘදයේ සුළට රුධිරය එනවා නම් අපි කියන්නේ ශිරාව. මේකට කියනවා අපි උත්තර මහා ශිරාව. ඕකට කියනවා අපි උත්තර මහා ශිරාව. එතකොට උත්තර මහා ශිරාවට රුධිරය එන්නේ අපේ මේ අත් දෙක, අපේ හිස, බෙල්ල මෙන්න මේ ඉහළ කොටස් ටිකෙන් එන රුධිරය තමයි මෙතනට එන්නේ. එතකොට මේ හෘදයට පහළින් තියෙන්නේ මොනවාද? අපේ පාද තියෙනවා. ඊට පස්සේ අපේ ආමාශය, අපේ වකුගඩු, අක්මාව, ප්‍රජනක පද්ධති මේ ඔක්කොගෙන් මෙන රුධිරය. යට ඉඳන් එන ටික. ඒ වෙනවා යට පැත්තේ. ඒන්නේ කොහොමද මේ? ඒ වෙන්නේ යටින්. මේ මේ නාලේ මෙහෙම යටින් ඇවිල්ලා කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ මෙතනටම තමයි එන්නේ. ඌට පහේද දැම්මනේ කන්නේ කොහොමද පුළුවන් කියලා. තෝන්සේ ගන්න. තෝන්සේ ගන්න දැම්ම දෙස් ගන්න. රාඩු වෙන්නේ. සර පේන්නේ නෑනේ. සර පේන්නේ නෑනේ. මම මාව පේන්නේ නැහැ කියලා කිව්වේ මම කැමරාව විතරක් නෙමෙයි ඉන්නේ. නෑ කැමරා එක පේන්නේ කැමරාව පේන්නේ නැහැ නෝනාට බෝඩ් එක පේන්න ඕනේ. බෝඩ් එක පේන්නේ නැද්ද? කාටද පේන්නේ නැත්තේ? පේන්නේ හරි. මේමයි ඔය පේන්නේ නැහැ කියන කට්ටිය ආයතන ඩිස්කනෙක්ට් වෙලා ආයි කනෙක්ට් වෙන. එතකොට වෙන්නේ කිසිම කෙනෙක් පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ කිකි කෑ ගහන්න එපා. කෑ ගහනකොට මට මුකුත් කරන්න බෑ. මට ඇවිල්ලා ඔයාලට දැකලා ඔක හදන්න බෑනේ. හරිද? අනිත් අයට පේනවා, අනිත් අයට ඇහෙනවා. ඔයාලගේ තමයි මම හරි ගැටලුව තියෙන්නේ. හරිද? ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් ඇති. එතකොට කරන්න තියෙන එකම දේ තමයි සිග්නල් හොඳට තියෙන තැනකට යන්න. ඊට පස්සේ ආයතන ඩිස්කනෙක්ට් වෙන්න. ඩිස්කනෙක්ට් වෙලා ලින්ක් එකෙන් ආයතනයට කනෙක්ට් වෙන්න. වැඩේ ඉවරයි. කෑ ගහන්න එපා හැමෝටම ඇහෙන්න. නේද? ජාත්‍යන්තරේ ඇහෙනවනේ මේක. right. ඔන්න දැන් හරිද මේ හරිද? දැන් ඔන්න අපේ මේ උරහිස් වල ඉහළින් තියෙන කොටස් වල ඉඳන් රුධිරය එනවා. ඔය උත්තර මහා ශිරාව කියන එකෙන් එනවා. ඊට පස්සේ අපේ හෘදයේ පහළින් තියෙන සියලුම කොටස් වලින් ඉඳන් රුධිරය මේ අදර මහා ශිරාව. මෙන්න මේක කියන්නේ අපි අදර මහා ශිරාව. අපර මහා ශිරාව කියලා ඉස්සර කිව්වා. දැන් කියන්නේ අදර මහා ශිරාව. මේ උත්තර මහා ශිරාවට ඉස්සර කිව්වා පූර්ව මහා ශිරාව කියලා. දැන් කියන්නේ උත්තර මහා ශිරාව. මේක උත්තර කියලා මේක දකුණු වෙන්නේ නැහැ හන්ද. මේක කියන්නේ අදර මහා ශිරාව. ඔන්න. දැන් ඔන්න රුධිරය එනවා. රුධිරය අඳින්න රතු පාට පෑනේ. රුධිරය මෙතනින් උඩට ආව දැන්. මෙතනින් එන රුධිරය මේ පිටුරෙන් එනවා. මේකට කියනවා මොකද්ද මේ කුටීරයට? මේ කුටීරයට කියන නම මොකද්ද? මේ කුටීරයට කියන නම මොකද්ද? දකුණු කල්පනා. දකුණු කර්ණිකය අනිතර කටවල් නැද්ද? 53ක් ඉන්නවා. එක්කෙනා කතා කරන්නේ. මොකක්ද දැන්? ඉහළ කොටස එන රුධිරය මේක ඇතුලින් ඇවිල්ලා
මෙන්න දකුණු කර්ණිකාවට ඇතුළු වුණා. දැන් දකුණු කර්ණිකාව පිරෙනවා. බැලුමාගේ පිරෙලා කුකුරලා යනවා කියොත් නේ. දකුණු කර්ණිකාවට පිරෙනවා දැන් මේ කුටීරය දැන් තියෙන්නේ. දකුණු කර්ණිකාවට රුධිරය පිරෙනවා. දකුණු කර්ණිකාවට රුධිරය පිරනම මොකද වෙන්නේ? ඒ රුධිරය අල්ලු කරලා යවන්න ඕනේ දකුණු කෝචිකාවට. ඒ දකුණු කෝචිකාවට යවන්න මේ දකුණු කර්ණිකාවයි දකුණු කෝචිකාවයි අතර බිත්තියක් තියෙනවා නේ. බිත්තියක්, හරස් බිත්තියක්. ඒ බිත්තියේ තියෙනවා දොරක්. ඒ බිත්තියේ තියෙනවා දොරක්. ඒ දොර ඇරෙන්නේ පහළට විතරයි. එක පැත්තකට විතරක් ඇරෙන නිසා අපි ඒක දොරක් කියලා කියන්නේ වෑල් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා කපාටයක්. ඒකට කියන්නේ වෑල් එකක් කියලා නැත්නම් කපාටයක්. ඔන්න බලන්න. මෙන්න මේව තියෙන්නේ. මෙන්න මෙහෙම පහළට විතරක් ඇරෙන කියන්නේ මේකෙන් රුධිරය ගමන් කරන්න පුළුවන් පහළට විතරයි. ආපස්සට උඩට යන්න බෑ. මෙහෙන් පහළට යන නිසා මෙහෙන් උඩට යන්න බෑ. මෙන්න මේක අපි ත්‍රිතුණ්ඩ කපාට. හරිද? හොඳට මතක තියාගන්න මේ කපාට වල නම්. හරිද? මේ දකුණු කර්ණිකාවයි දකුණු කෝචිකාවයි අතර පිහිටන්නේ මේකට කියන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටයෙන් රුධිරය එනවා මෙන්න මේ කුටීරට කියනවා මොකක්ද ඉක්මනට කියන්න? දකුණු මේ කුටීරට කියනවා මොකක්ද? දකුණු කෝෂිකා. දකුණු කෝෂිකා. දකුණු කෝෂිකා. මතක තියාගන්න මෙහෙම දෙයක් මේ පහළ තියෙන කෝෂිකා වලට එනකොට මේ කෝෂිකා වල දික්ටි ඝනකම වැඩි. මේ කෝෂිකා වල දික්ටි ඝනකම වැඩි. ඒ ඝනකම වැඩි ඇයි කියලා ඔයාලා තමයි ඉස්සරහට කියලා දෙනවා. මේ කර්ණිකාව දික්ටි එච්චර ඝනකම නැහැ. කෝෂිකා වල දික්ටි ඝනකම වැඩි. और कोशिका दिखती गाना වැඩි. ඒ අය කියලා වලට කවදින් කියලා දෙනවා. දැන් මොන මේ රුධිරය ආව පහළට ගාවේ දකුණු කෝචිකාවට ආවා. දැන් බලන්න මේ රුධිරය ඇඟ පුරා ගමන් කරපු රුධිරයනේ. ඒ කියන්නේ මේ හිස උරහිස් මේ පැත්තේ හැමතැනම රවුමක් කරකවල ආපු රුධිරය තමයි. මේ පහළ කොටසින් ඉඳන් හැමතැනම ඇඟ පුරා ගිය රුධිරය තමයි මේ. මේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඇයි? එයා හැම තැනම රුධිරය අරන් ගිහිල්ලා සිරුරේ තියෙන හැම සෛලයකටම ඔක්සිජන් දීලා මේ අදර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට උත්තර මහා ශිරාවෙන් දකුණු කර්ණිකාවට තියෙන රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ගොඩාක් අඩුයි. ඔක්සිජන් අඩු නිසා ඔක්සිජන් හිග නිසා අපි ඒකට කියනවා ඔක්සිජනීකృత රුධිරය. මේක පුරුදු නැති වචනයක්. හරි ඔක්සිජනීකృత රුධිරය. මේ දියුලෙත් පේනවද? ඔක්සිජනීය හෘත රුධිරය. ඔක්සිජන් රහිත කියන එක තමයි ඔක්සිජනීය හෘත රුධිරය. ඒ කියන්නේ ඔක්සිජන් නැති රුධිරය තමයි මේ එන්නේ මේ දකුණු කර්ණිකාව. ඒ දකුණු කර්ණිකාවට ආපු රුධිරය මොන කපාටය හරහාද? ත්‍රිතුණ්ඩ කපාටය හරහා යනවා දකුණු කෝචිකාවට. දැන් මොකද වෙන්න ඕනේ? දැන් ඔක්සිජන් නැති රුධිරයට ඔක්සිජන් ගන්න ඕනේ. රුධිරයට ඔක්සිජන් දෙන්නේ කවුද? රුධිරයට ඔක්සිජන් සපයන්නේ කවුද? කොහෙන්ද රුධිරයට ඔක්සිජන් ලැබෙන්නේ? ඔක්සිජන් රුධිරයට අවශ්‍ය ඔක්සිජන් ටික සපයන්නේ කෙනා කවුද? දැන් ඔයාලගේ ශරීරයට ඔක්සිජන් ලැබෙන්නේ කොහොමද? මොනවා වුණොත්ද? ආස්වාදේ. ඒක හුස්ම ආස්වාද කරාට පස්සේ ඒ වාතය ගමන් කරන්නේ කොහාටද? ඒ ආස්වාද වාතය ගමන් කරන්නේ කොහාටද? අපි හුස්ම ගන්නකොට මේ හුස්ම යන්නේ කොහාටද? මේ පෙනහළු වලට එන්නේ පෙනහළු. මතකද? පෙනහළු. පෙනහළු වලට තමයි එන්නේ වාතය.
පෙනහළු වලින් තමයි ඔක්සිජන් විතර පිංගල රුධිරයට දෙන්නේ. එහෙනම් දැන් එතකොට මේ දකුණු කෝෂිකාවේ තියෙන්නේ ඔක්සිජන් තියෙන රුධිරයේද නැති රුධිරයේද? මේ දකුණු කෝෂිකාවේ තියෙන ඔක්සිජන් තියෙන රුධිරයේද නැති රුධිරයේද? නැති රුධිරය. එහෙනම් මේකට ඔක්සිජන් දාගන්න මෙයා කොහාටද යවන්න ඕනේ? මේ රුධිරේ කොහාටද යවුවොත් ඔක්සිජන් එකතු කරගන්න පුළුවන් මෙයාට? මේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය ඔක්සිජන් නැති රුධිරය කොහාට යවුවොත් මෙයාට මේ ඔක්සිජන් ලබා ගන්න පුළුවන් වෙන්නේ? පෙනෙහෙලි වලට. අන්න හරි. මේ රුධිරය පෙනහළු වලට යවුවොත් තමයි මෙයාට ඔක්සිජන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙමනම් පෙනහළු වලට කියනවා විශේෂ නමක්. පෙනහළු වලට කියන නම තමයි ෆුෆ්ෆුස. නම් දෙන්නේ මතක තියාගන්න. ඔක්සිජන් රහිත රුධිරයට කියන නම මොකද්ද? ෆුෆ්ෆුස. ඔක්සිජන් රහිත රුධිරයට කියන නම මොකද්ද? කියන්න ඔක්සිජන් රහිත රුධිරයට කියන නම මොකද්ද? ඔක්සිජනීය වෘත රුධිරය. දැන් එක්කෙනාට විතරද කඩ තියෙන්නේ. දැන් අනිත් අයට දැන් 50 ගාණක් ඉන්නවා නේද? 52ක් ඉන්නවා. 52කින් එක්කෙනා කතා කරන්නේ. ඔක්සිජනීය දැන් මම කතා කරනවා ගෙදර ඉන්න අම්මලා තාත්තලාට ඇහෙන්නේ නැද්ද? අම්මලා තාත්තලාත් ඉතින් ආයේ මේ ඇහැ කන පේන්නේ නැති මිනිස්සු වගේ ඉන්නකොට ඉතින් ළමයි හදන්න පුළුවන්. ළමයි ඉගෙන ගන්නවාද කියලා බලන්න. ගෙදරින් ළමයි ඔහමනම් ඔය ළමයි ඉස්කෝලේ ගියාට පස්සේ පිට පන්තිකට ගියාට පස්සේ මොනවද කරනවද කියලා කවුද දන්නේ? ඔක්සිජනීය වෘත රුධිරය. අරදී මතක තියාගන්න. ඔක්සිජන් රහිත රුධිරයට කියන්නේ ඔක්සිජනීය වෘත රුධිරය. එතකොට මට කියන්නේ දකුණු කර්ණිකාවේ තියෙන මොන රුධිරයද දැන්? දකුණු කර්ණිකාවේ තියෙන මොන රුධිරයද? කියන්න මේ උත්තර දෙන්නකම් මම ඉතින් මෙතන යාර උගන්නන්නේ නැහැ. දකුණු කර්ණිකාවේ තියෙන මොන රුධිරයද දැන්? ඔක්සිජන් හතර අනිත් හැමෝම කියන්නේ දකුණු කර්ණිකාවේ තියෙන මොන රුධිරයද? ඔක්සිජනීය රුධිරය. එතකොට දැන් දකුණු කර්ණිකාවේ රුධිරය යන්නේ කොහාටද ඊට පස්සේ? දකුණු කර්ණිකාවේ රුධිරය පෙනහළු වලට. දකුණු කර්ණිකාවේ රුධිරය යනවා කොහාටද? දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවේ දැන් තියෙන මොන රුධිරයද? ඔක්සිජනීය රුධිරය. දකුණු කෝෂිකාවේ තියෙන මොන රුධිරයද? ඔක්සිජනීය වෘත රුධිරය. ඔක්සිජනීය වෘත රුධිරය තියෙනවා දකුණු. දැන් ඒක ඔක්සිජනීය වෘත කියන්නේ ඔක්සිජන් රහිත රුධිරයනේ. මේ ඔක්සිජන් නැති රුධිරයට ඔක්සිජන් දාගන්න නම් කොහාටද යන්න ඕනේ? පෙනහළු නම ෆුෆ්ෆුස. කවුද දුන්නේ? පෙනහළු වලට. මොනවද තමයි ෆුෆ්ෆුස. එතකොට පෙනහළු වලට රුධිරය රැගෙන යන නාලය. හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන යන නාලයක් තියෙනවා නම් ඒ නාලයට කියන්නේ අපි ධමනියක් කියලා. හෘදයෙන් තියෙනවා අපි ඒ නාලයට කියන්නේ ධමනිය කියලා. හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන යන නාලයට කියන්නේ මොනවා කියලාද? ධමනි. එහෙනම් ෆුෆ්ෆුස කරා රුධිරය රැගෙන යන ධමනියට අපි කියනවා ෆුෆ්ෆුසීය ධමනිය. ෆුෆ්ෆුස කරා රුධිරය රැගෙන යන ධමනියට කියනවා මොන ධමනිය කියලාද? ෆුෆ්ෆුසීය ධමනිය. මේ කුටීරයට සම්බන්ධයි. ධමනිය. එන්නේ ධමනිය. අපි කීයක් තියෙනවද? අපේ පෙනහළු කීයක් තියෙනවද?
අපිට පෙනාලු කීයක් තියෙනවද? දෙකක් 21ක්. කීයක් කිව්වා? දෙකයි දා පෙනාලු දෙකයි තියෙන්නේ. එහෙනම් පෙනාලු දෙකට යන්න ඕනේ. මෙන්න මෙහෙම ගිහිල්ලා ඉතින් මෙයා දෙකට බෙදෙනවා. කුසිය ගමනිය දෙකට බෙදෙනවා. ආනද එකක් යනවා වම් පෙනහැල්ලට අනිත් එක යනවා දකුණු පෙනහැල්ලට. හරිද? මෙන්න මෙතන තියෙනවා මෙතනක් තියෙනවා කපාටයක්. මේකට කියන නම තමයි කුසිය ගමනිය. කුසිය දමනිය මේ කුසිය දමනිය ආරම්භ වන ස්ථානයේ තියෙනවා. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ දකුණු කෝචිකා කියන රුධිරය මේක ඇතුළට යනවා මෙහෙම යනවා. මෙහෙම යනකොට මේ ඇතුළට ගිය රුධිරය ආයෙ පාපකට එන්න පුළුවන් මෙහෙම පහළට. මේ පෙනහල වලට යන්න ගිය රුධිරය ආපහු එන්න පුළුවන් ඇතුළට දිවස් එකට මෙහාට. මේක වළක්වන්න මෙන්න මෙතන තියෙනවා වෑල් එකක් කපාටයක් දොරක් කියන එක පැත්ත විතරක් එනවා. ඒකට කියනවා අපි අඩසඳ කපාටය. ඒකට කියනවා අපි අඩසඳ කපාටය. ඔන්න බලන්න. මේ ඊතුණ්ඩ කපාටයෙන් ආවා දකුණු කෝචිකාවෙන් අඩසඳ කපාටය හරහා කුක්කුසිය දමනිය හරහා පෙනහළු වල රුධිරය යනවා. ඔන්න පෙනහළු මෙතනට ඇවිල්ලා මෙතන එක කණ්ඩායමක් මෙහාට යනවා අනිත් කට්ටිය මෙහාට යනවා. දැන් පෙනහළු වලට ගියාට පස්සේ පෙනහළු වලදී හරිද? මතක තියාගන්න. පෙනහළු වලට ගියාට පස්සේ පෙනහළු තුලදී මේ රුධිරය මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ රුධිරය පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා නෙමෙයි මොකද වෙන්නේ? අර රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අයින් වෙලා රුධිරයට ඔක්සිජන් එකතු වෙනවා. හරි. පෙනහළු තුලදී මොකද වෙන්නේ? රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා. රුධිරයට අලුතෙන් ඔක්සිජන් එකතු වෙනවා. දැන් කියන්න බලන්න පෙනහළු වලදී මොකද වෙන්නේ? රුධිරයේ තියෙන රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉවත් වෙනවා. ඉවත් වෙලා රුධිරයට අලුතෙන් ඔක්සිජන් එකතු වෙනවා. අන්න ඒකට අපි කියනවා රුධිරය පිරිසිදු වුණා කියලා. ඒකට කියනවා ඔක්සිජනීය කෘත රුධිරය. ඔන්න බලන්න. නම වෙනස් වෙනවා. දැන් මොකද්ද? ඔක්සිජන් නැති එකට කිව්වේ ඔක්සිජනීය කෘත රුධිරය කියලා කිව්වේ. ඔක්සිජනීය කෘත. හරි. ඔක්සිජන් තියෙනවා නම් ඔක්සිජන් එකතු වුණාට පස්සේ මේක කෘත නෙමෙයි ඒක කෘත වෙනවා. කෘත. එතනින් කයන්ට විතරයි දැන් ආවේ. ඔක්සිජන් නැත්නම් අපි කිව්වේ මොකද්ද? ඔක්සිජනීය කෘත රුධිරය කියලා කිව්වා. ඔක්සිජන් තියෙනකොට අපි කියනවා ඔක්සිජනීය කෘත රුධිරය කියලා. හරි. ඔක්සිජනීය කෘත රුධිරය. දැන් කෘත එක වගේ. දැන් පෙනහළු වලින් දැන් මේ රුධිරය ආයෙ එන්න ඕනේ. දැන් පෙනහළු වලට ගියාට පස්සේ පෙනහළු වලින් දැන් ඔක්සිජන් සාමිත රුධිරය තියෙනවා. දැන් පෙනහළු වලට බෑනේ මුළු ඇඟ පුරාම රුධිරය ගමන් කරවන්න. ආයෙ එන්න ඕනේ කොහාටද? ආයෙ එන්න ඕනේ හෘදයට. ආයෙ රුධිරය එන්න ඕනේ හෘදයට. ඒ රුධිරය අරන් එනවා. දැන් හෘදයේ දෙසට එනවා නම් ශිරා. හෘදයෙන් ඉවතට යනවා නම් තමයි ධමනි. හෘදයෙන් ඉවතට ගියා කුක්කුසිය ධමනි. දැන් පෙනහළු වලින් එන නිසා අපි වලට කියනවා කුක්කුසිය ශිරා. පෙනහළු වලට ගියා රුධිරය. පෙනහළු වලට රුධිරය ගිහිල්ලා ඒක ඔක්සිජනීය කෘත රුධිරය බවට පත් වුණා. පෙනහළු වලට රුධිරය ගියා ඒක ඔක්සිජනීය කෘත රුධිරය බවට පත් වුණා. ඒ ඔක්සිජනීය කෘත රුධිරය ආයතරයක් පිරිසුදු වෙච්ච රුධිරය ආයෙ එන්න ඕනේ හෘදයට. ඒ එන්නේ කොහාටද දැන් දකුණු කර්ණිකාවට ආවා අපිරිසුදු රුධිරය. ඒක දකුණු කවසිකාවට ගිහිල්ලා එළියට ගියා. දැන් තාම මේ දෙන්න ගැන කතා කරේ නැහැ. මේ දෙන්නයි කියනවා පිරිසුදු රුධිරයට. වම් කර්ණිකාවට එනවා කොහෙන්ද? පෙනහළු වලින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා ඔක්සිජන් එකතු කරගත්ත ඔක්සිජනීය කෘත රුධිරය එනවා මෙන්න මේ තියෙන වම් කර්ණිකාවට. වම් කර්ණිකාවට එනවා. කොහොම වම් කර්ණිකාවට එන්නේ ඔක්සිජන් තියෙන රුධිරයද නැති රුධිරයද? තියෙන. වම් කර්ණිකාවට එන්නේ ඔක්සිජන් තියෙන රුධිරය. වම් කර්ණිකාවට ඔක්සිජන් තියෙන රුධිරය.
එන්නේ නිකන් නෙමෙයි කොහමද පෙනහළු දෙකෙන් සිරා 4ක් එනවා. දකුණු පෙනහැල්ලෙන් සිරා 2යි වම් පෙනහැල්ලෙන් සිරා 2යි. හරි දකුණු පෙනහැල්ලෙන් සිරා 2යි වම් පෙනහැල්ලෙන් සිරා 2යි. මේ පැත්තෙන් මේ වම් පෙනහැල්ලෙන් එනවා සිරා 2ක්. ඒ සිරා 2 මේක ඇතුළට මෙහෙම එනවා. මේ තියෙන සිදුරු දෙක. මේ දකුණු පෙනහැල්ලෙන් එනවා සිරා 2ක්. ඒ සිරා 2 මේ ඕන්. එතකොට දැන් මෙහෙන් ආවම පිටිපස්සෙන් මෙහාට එනවා. එතකොට මේ දාන්න මෙන්න මේ ඇතුළට එන රුධිරය. මේ ඕන ඇතුළට රුධිරය ආවා. ඔන්න රුධිරය ආව ඇතුළට. දැන් අර ඔක්සිජනීය කෘත රුධිරය ඔක්කොම දැන් එකතු වෙනවා කොහාටද? දකුණු නෙමෙයි මේක මොන පැත්තද? වම් කාර්නිකාවට එකතු වෙනවා. දැන් වම් කාර්නිකාවේ තියෙන්නේ පිරිසිදු රුධිරය. පිරිසිදු රුධිරය. දැන් වම් කාර්නිකාවේ මේක පිරුණාට පස්සේ වම් කාර්නිකාව සහ මේක වම් කෝෂිකාව මේ දෙක අතරක් තියෙනවා අර වගේ දොරක්. දොරක් කියලා කිව්වට දොරකින් නම් අපිට දෙපැත්තටම යන්න පුළුවන්. මේක වන් වේ දොරක්. ඒ කියන්නේ එක පැත්තකට විතරයි. ඒ නිසා අපි ඒකට කියන්නේ කපාටයක්. මෙන්න මේ කපාටය හරහා. මෙතන තිබුණේ ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය. මෙතන තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. මෙතන තියෙන්නේ ද්විතුණ්ඩ. මෙතන තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. ඕන්. ද්විතුණ්ඩ කපාටය හරහා එනවා වම් කෝචිකාවට. වම් කෝචිකාවේ තමයි දැන් ඔන්න පිරිසුදු වෙච්ච රුධිරය ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. දැන් මේ වම් කෝචිකාවේ තියෙන රුධිරය තමයි අපේ මුළු සිරුර පුරාම යවන්න ඕනේ. මේ වම් කෝචිකාවේ තියෙන රුධිරය තමයි අපේ මුළු සිරුර පුරාම යවන්නේ. ඒ කියන්නේ අපේ අත පය කකුල මේ හැම තැනම යවන්න ඕනේ. මෙන්න මේකට සම්බන්ධ වෙනවා. මුළු ශරීර සංස්ථාවටම රුධිරය සපයන නාලය. හොඳට මතක තියාගන්න. මුළු ශරීර සංස්ථාව අපි කියන්නේ මේක ශරීර සංස්ථාව. මුළු ශරීරයටම රුධිරය සපයන නාලය. ඕකට කියනවා අපි සංස්ථානික මහා ධමනිය. මතක තියාගන්න. මුළු ශරීර සංස්ථාවටම රුධිරය සපයන ධමනියට අපි කියනවා සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනියෙන් තමයි මුළු ශරීරය පුරාම රුධිරය ගෙනියන්නේ. එයා තමයි ආරම්භය. ඒක පටන් ගන්න. එතකොට බහෙන්ද වම් කෝචිකාවෙන්. ඒක මෙන්න මෙහෙම තියෙන්නේ. මම සංස්ථානික මහා ධමනිය විතර වෙන පාඩම් කරනවා. මොන සංස්ථානික මහා ධමනියම රතු පාටින් යන්නේ. දැන් මම මේව මකනවා. දැන් යට වෙලා තියෙන්නේ ඒවා. පේනව නේද දැන් ඒක? ඔව්. මේ යන්නේ මේ රතු පාටින් මං යන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය මොකද කරන්නේ? මේකේ තියෙන ඔක්සිජන් සහිත රුධිරය. ඔක්සිජන් සහිත රුධිරයට කියන නම කියන්න බලන්න දැන් මතක නම්. ඔක්සිජන් සහිත රුධිරයට කියන නම මොකද්ද? ඔක්සිජනීය කෘත රුධිරය. ඔක්සිජන් රහිත රුධිරයට කියන්නේ මොකද්ද? ඔක්සිජනීය කෘත රුධිරය. ඔක්සිජන් සහිත නම් ඔක්සිජනීය කෘත රුධිරය. හරි මතක තියාගන්න. කටපාඩම් කරලා තියෙන්නේ. දැන් මේ ඔක්සිජනීය කෘත රුධිරය
සංස්ථානික මහා ධමනිය හරහා මුළු ශරීරය පුරාම බෙදා හරිනවා. මෙන්න මුළු ශරීරය පුරාම බෙදා හරිනවා. මෙතන ඉන්නේ තව ඉන්දියන් වලට යනවා මෙතන. මේ බෙදනවා මේ තව යනවා. එතකොට දැන් ඔන්න බලන්න. ඔන්න දැන් බලන්න. සංස්ථානික මහා ධමනිය මුළු ශරීරය පුරාම රුධිරය බෙදා හැරෙනවා. දැන් මුළු ශරීරය පුරාම රුධිරය ගමන් කරනවා. ගමන් කරලා එයාගේ තියෙන ඔක්සිජන් දෙනවා සෛල වලට, තියෙන පෝෂක කොටස් සෛල වලට දෙනවා. ඒ විදිහට ද්‍රව්‍ය පරිවාහනය කරගෙන යනවා. ඒ ගිහිලා මොකද වෙන්නේ? ආයතරයක් අනිත් පැත්තට හැරිලා ආය ආපස්සට එනවා. ආය ආපස්සට එනවා. මේ හෘදයේ පහළින් තියෙන රුධිර නාල ඔක්කොගේම රුධිරය එකතු වෙලා එනවා මොනවටද? අදර මහා ශිරාවට. අදර මහා ශිරාවෙන් එනවා දකුණු කර්ණිකාවට. හෘදයේ ඉහළින් කොටස් වලින් එන රුධිරය ඔක්කොම උත්තර මහා ශිරාවෙන් එනවා දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවෙන් ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ඒ රුධිරය ගමන් කරනවා. දකුණු කෝෂිකාවේ අඩකඳ කපාටය හරහා කුක්කුෂීය ධමනිය හරහා මොකද වෙන්නේ? පෙනහළු දක්වා රුධිරය ගමන් කරනවා. පෙනහළු වලදී ඔක්සිජනීය හෘද රුධිරය ඔක්සිජනීය කෘත රුධිරය බවටපත් වෙලා පිරිසිදු වෙනවා. ඒවා කුක්කුෂීය සිරා 4කින් මේ කුක්කුෂීය සිරා 4කින් එනවා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවට ආවට පස්සේ මේ ද්විතුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට මේ රුධිරය ඇතුල් වෙනවා. වම් කෝෂිකාවෙන් අධික පීඩනයක් යටතේ තල්ලු කරලා යවනවා මුළු ශරීරය පුරාම සංස්ථානික මහා ධමනිය ඔස්සේ. ආය ඇඟ පුරා යනවා. ආය අර විදිහට එනවා. ආය යනවා. ඕක දිගට වෙනවා. ඔය ඔක්කොම එන්නේ රුධිර නාල හරහා. කොහෙවත් එළියෙන් යන්නේ නැහැ. මගට එළියට ගිහිල්ලා එතනින් වෙන තැනකින් නාල වලින් ඇවිල්ලා එහෙම එන්නේ නැහැ කවදාවත්. ඔක්කොම එන්නේ රුධිර නාල හරහා. ඒ නිසා තමයි අපේ රුධිර සංස්කරණ පද්ධතිය සාමෘත පද්ධතියක් කියලා කියන්නේ. හරි. ඒක සංස්කරණ පද්ධතිය සාමෘත පද්ධතිය. දැන් මට මෙන්න මේක කියන්න. අපේ සිරුර පුරා එක සැරයක් රුධිරය සම්පූර්ණයෙන් ගමන් කරනකොට හෘදය හරහා කී වතාවක් යනවා? අපේ සිරුර පුරා එක සැරයක් රුධිරය ගමන් කිරීමේදී හෘදය හරහා කී වතාවක් ගිහිලාද? දැන් අහන් හිටියනම් කියන්න පුළුවන්. කියන්න බෑ. අපේ මුළු සිරුර හරහාම රුධිරය එක වතාවක් ගමන් කරද්දී හෘදය හරහා කී වතාවක් ගමන් කරනවද? පෙනහළු වලින් ආයෙන 3 පාර. වතාවක්. බලන්න මුළු ශරීරය පුරාම දැන් මොන රුධිරය ගිහිලා තියෙන්නේ. ශරීරයේ තියෙන ඔක්කොම රුධිරය ආවා. හෘදයේ දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි හරහා ගියා. ඔන්න එකපාරයි. ඒක ගියා පෙනහළු වලට. පෙනහළු වලින් ආවා වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි හරහා ගිහිල්ලා ආයෙ ඇඟ පුරා ගියා. ශරීරය පුරාම ගියා. දකුණු කර්ණිකාවට ආවා දකුණු කෝෂිකාවට ඇවිල්ලා එළියට ගියා. එකපාරයි. ආයෙ පෙනහළු වලට ගියා. පෙනහළු වලින් ආවා වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට ගියා. ආයෙ ගියා ඇඟ පුරා. මොකද ඇඟ පුරා කියලා රවුමක් ගිහිල්ලා ආයෙ එනකොට මොකද වෙලා තියෙන්නේ? ශරීරය පුරා එක රවුමක් යද්දි එක සැරයක් දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවටයි හරහා ගියා. ඊළඟ පාර වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි හරහා ගියා. කීවතාවක් ගියලාද එතකොට? දේවතාවා. අපේ සිරුර හරහා එක වතාවක් රුධිරය ගමන් කරනකොට අපේ මුළු සිරුර පුරාම එක වතාවක් රුධිරය ගමන් කරද්දී හරිද? හෘදය හරහා රුධිරය දෙවතාවක් ගමන් කරනවා. පළවෙනි වතාව තමයි මොකද්ද? දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ඇවිල්ලා පෙනහළු වලට යනෝනේ එක වතාවක් ගියා. පෙනහළු වලින් වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට ඇවිල්ලා ඇඟ පුරා ආය යනවා. එතකොට දෙවතාවයි. හොඳට මතක තියාගන්න සිරුර පුරා රුධිරය එක වතාවක් ගමන් කිරීමේදී හෘදය හරහා කී වතාවක් ගමන් කරනවද? දෙවතාවක් ගමන් කරනවා. ඒ නිසා අපි කියනවා
මිනිසාට තියෙන්නේ දිත්ත සංසරණයක් කියලා. මිනිසාට තියෙන්නේ දිත්ත රුධිර සංසරණයක් කියලා කියනවා. මොන සංසරණයක්ද අපිට තියෙන්නේ? දිත්ත රුධිර සංසරණයක් තමයි අපිට. දිත්ත රුධිර සංසරණය. right. හොඳයි. එහෙනම් දැන් මේ හරි අමාරුවෙන් අඳපු වරදේ. දැන් මාට මම කියන්නම් ඇයි මේ කුටීර දිත්ති ඝනකම වෙනස් වෙන්නේ? මේ දකුණු කෝෂිකාව. මෙයා රුධිරේ ගොඩක් පොම්ප කරන්න ඕනේ පෙනහළු වලට. එළියට පොම්ප කරන්න ඕනේ කෙනා. මේ වම් කෝෂිකාව. එයා මුළු ඇඟට මුළු ශරීරය පුරාම රුධිරය පොම්ප කරන්න ඕනේ. මේ කෝෂිකා දිත්ති තුනියට තිබ්බොත් මොකද ගන්නෙ? අර ලොකු පීඩනයකින් තෙරපනකොට මේක පක් ගන්න පැයිලා එකපාරට. අන්න එක shopping bag එකට වතුර දාලා මිරිකවන්න එකපාරට පැයිලා යන්නේ. ඒ වගේ මේ දිත්ති පැයිලා යන්නේ. ආන් නිසා තමයි හෘදයේ මේ පහළ කුටීර දෙක කෝෂිකා දෙකේ දිත්ති ඝනකම වැඩි. ඇයි? වැඩි රුධිර පීඩනයක් දරා ගන්න ඕනේ. දකුණු කෝෂිකාවෙන් පෙනහළු වල රුධිරය පොම්ප කරන්න නම් වැඩි පීඩනයක් මෙයා ළඟ තියෙන්න ඕනේ. එතකොට වම් කෝෂිකාවෙන් මුළු ශරීරයේම රුධිරය පොම්ප කරන්න වැඩි පීඩනයක් මෙයාට තියෙන්න ඕනේ. මේ දෙන්න වැඩි පීඩනයක් දරා ගන්න පුළුවන් විදිහට එයාගේ දිත්ති ඝනකම්. හැබැයි දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාවේ දිත්ති එච්චර ඝනකම් නෑ. ඇයි? මෙතනින් යන රුධිරය මෙයාට තියෙන්නේ මෙයන් විකල පහළට තල්ලු කරන් විතරයි. මෙන් පහළට තල්ලු කරන පොඩ්ඩක් මෙතනින් දොරෙන් පහළට දාන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මෙයාට ඉතර ඝනකම් දිත්ති අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මෙතන කපාටයක් තියෙන එක මම කිව්වේ නෑ. මෙතන තියෙන කපාටයක් කියන්නේ අඩසඳ කපාටය කියලාමයි. සංස්ථානික මහා ධමනී ආරම්භන තැන තියෙනවා කපාටයක්. ඒකට කියන්නේ අඩසඳ කපාටය. ආරම්භන තැන කපාටයක් තියෙනවා. ඒකත් අඩසඳ කපාට. සංස්ථානික මහා ධමනී ආරම්භන ස්ථානික කපාටයක් තියෙනවා. ඒකත් අඩසඳ කපාට. එතකොට මේ දෙකම අඩසඳ කපාට කියලා කියනවා. සමහර වෙලාවට කට්ටිය මෙහෙමත් කියනවා. පුප්පුසී ධමනී ආරම්භන ස්ථානයේ නිසා පුප්පුසී අඩසඳ කපාටය කියලා මේකට කියනවා. පුප්පුසී ධමනී ආරම්භන ස්ථානය නිසා පුප්පුසී අඩසඳ කපාටය කියලා කියනවා. සංස්ථානික මහා ධමනී ආරම්භන ස්ථානය නිසා සංස්ථානික අඩසඳ කපාටය කියලා මෙයාට කියනවා. එහෙමත් කියනවා. හරිද? දැන් අද පාඩම ටිකක් ඒ කියන්නේ මතක තියාගන්න මහා ගොඩ. හරි? මතක තියාගන්න මහා ගොඩ. එකපාර මතක හිටින්නෙත් නෑ වගේයි. වෙන දැන් නම් ටිකක් ළඟ තියෙනවා. ටියුට් එකේ තියෙන ඉස්තම් පුරව තමයි යන්න ඕනේ. අද ටියුට් එකකුත් නෑ. මොකුත් නෑ. පොත තියාගෙන මේක දිහා බලාගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් එහෙම ගියොත් එහෙම මනසේ එහෙම ගියොත් එහෙම මතකත් නෑ. ඉතින් වැඩක් තියෙනවා. දැන් මම මේක රෙකෝඩ් කරලා YouTube වීඩියෝ එක දානවානේ. YouTube වීඩියෝ එක දැම්මට පස්සේ මේක දෙතුන් සැරයක් බලන්න. දෙතුන් සැරයක් බලලා හොඳට බලලා මේක තේරුම් ගන්න. හරි. ඒකෝර මම 3-4 වතාවක් කියලා දුන්නා වගේ වෙනවා. හරි. දැන් අපි මේ ඉගෙන ගත්ත ටික ලියා ගන්න ඕනේ. කොටසක් හරි ලියා ගන්නනේ. මිනිස් හෘදයේ ව්‍යුහය ගැන මම ටියුට් එකට දාලා දෙන්නම්. ඒක අපි පස්සේ ලියා ගමු. දැනට මේ එක එක කොටස් වලින් කරන කාර්යයන් ටික ලියා ගමු. හෘදයේ කොටස් ටික අපි වෙන වෙනම ලියා ගමු. ඔයාලා හෘදයක් ඇඳලා නම් කරන්න ඉඳ තියා ගන්න උතන පොතේ. ඔයාලා ඔය පාඩම දැන් ඔය ලියන තැන පිටුවක විතර ප්‍රමාණයක් ලොකුවට අඳින්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් PR පොතක පිටු භාගයක් තරම්වත් විශාල විදිහට හෘදයක් අඳින්න ඕනේ. තනියෙන්. හෘදයක් ඇඳලා ඒ හෘදේ නම් කරන්න ඕනේ ඔයාලා. මේ මම නම් කරනවා වගේ හෘදේ නම් කරන්න ඕනේ. හරිද? ඒකවල හෘදේ නම් කරද්දි ඔයාලා මම මේ අඳපු රූපේ බලාගෙන ඇඳ ගන්න. ඒක කොහොමද කරන්නේ? YouTube වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලා මේකෙන් ඒ YouTube වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා මේක දිහා බලාගෙන අඳින්න. පොතේ තියෙන රූප කරන අඳින්න කිව්වොත් එහම හරි අමාරුයි. ඒක පොඩ්ඩක් අර 3D ස්වභාවයට තියෙන්නේ. ඒක දිහා අඳින්න අමාරුයි. ඒක අඳින්න පුළුවන් ඒත් කමන්නේ. කොහොම හරි හැබැයි හෘදයක් තනියෙන් අඳලා නම් කරන්න ඕන. නම් කරලා ඊට පස්සේ ඒකේ කොටස් වල විස්තර වෙන වෙනම ලියන්න. දැන් මම කොටස් වල හෘදේ කොටස් වල විස්තර ටික ඔයාලට දැන් මම දෙනවා. දැන් ලියාගමු ඉක්මනට. ඉක්මනට ලියාගමු. මේ තියෙන්නේ පුළුවන් තරම් ඔයාලට කෙටි කරලා දාලා තියෙන්නේ. ඉවරෙච්ච ගමන් මට කියන්න ඉවරයි කියලා. ඒක ඊළඟ කොටසට දෙන්න.
මම ඔය කොටස ටික මේ ඉහළට යවනවා මේ ලියා ගන්න බැරි වුණොත් එහෙම කියන්නක් ගාලා කාටරන් දෙන්න එතකොටක් ගාලා සර් වම් කෝෂිකාව ටිකක් ලියා ගන්න බැරි වුණා. මොකද්ද වම් කෝෂිකාව ටිකක් ලියා ගන්න බැරි වුණා. ඉක්මනට ලියන්න කොහොමද බබාලා වගේනේ මේ තුන ලියන් ඉවරද ත්‍රිතුණ්ඩ කපාටය සංස්ථානික මහා දමනිය කුක්කුසිය මහා දමනිය ඉවරද ලියලා ඔව් නෑ සර් ඉක්මන් හරි සර් නෑ සර්
ඊළඟ ටික දාන්න නේද? ඇති නේද? हाँ सर हाँ सर ඇති සර් हरी सर හරි සර් හරි සර්. හරි වෙන්නේ කොහොමද? මේ ටික ලියාගත්තේ නැහැ. महादमनी आराम ඉවරයි. නෑ උත්සාහ කරන්න ගන්නේ. දැන් 50 ගානක් හිටියා දැන් 47යි ඉන්නේ. නිින්ද ගිහලා සමහර අය. තව ලියනා ඉන්නවද?
Game. වෙච්චා හිටියද ඉන්නවද? ලියා ගන්න බැරි වෙච්චා ඉන්නවා නම් YouTube වීඩියෝ එක බලලා ආයෙත් ලියා ගන්න. කවුද අඬන්නේ? අඬන්න එපා. හොඳයි අපි දැන් ඊළඟ කොටස පටන් ගන්නවා. ඊළඟ කොටස තමයි දැන් ඔන්න බලන්න මේ උත්තර මහා ශිරාවෙන් සහ අදර මහා ශිරාවෙන් අපේ හෘදයට රුධිරය එනවා. හෘදයෙන් ඒක යවනවා පෙනහළු වලට. පෙනහළු වලට යවලා පෙනහළු වලින් ඒක පිරිසිදු කරනවා. හරි අහගන්න හොඳට. උත්තර මහා ශිරාවෙන් සහ අදර මහා ශිරාවෙන් හෘදයට දෙතර රුධිරය එනවා. ඒ එන රුධිරය එයා යවනවා පෙනහළු වලට. පෙනහළු වලින් මේක ඔක්සිජනීකృత රුධිරය බවට පත් කරනවා. ඔක්සිජනීකృత රුධිරය නැවත එනවා කුකුචිය ශිරාව වලින් මේ වම් කර්ණිකාවට ආපු රුධිරය වම් කෝචිකාවට ඇවිල්ලා වම් කෝචිකාවේ සංස්ථානික මහා ධමනිය හරහා මුළු සිරුර පුරාම යනවා. දැන් සිරුර පුරාම ගියාට පස්සේ මේ සංස්ථානික මහා ධමනිය බෙදෙනවා ධමනි ගොඩකට. ඒ කියන්නේ අපේ පාදවල තියෙන එක ධමනියක්. ඊළඟට ප්‍රජනන පද්ධතිය වලට වෙනම ධමනියක්. ආමාශයට වෙනම ධමනියක්. අක්මාවට වෙනම ධමනියක්. වකුගඩ වලට වෙනම ධමනියක්. හරිද? ඒ විදිහට මේ ධමනි බෙදෙනවා. මේ විදිහට වෙන වශයෙන් ධමනි වෙන් වෙනවා. මේ ධමනියකින් රුධිරය අරන් යනවා අපේ ඉන්ද්‍රියස් වලට. අපි උදාහරණයක් විදිහට අපි ගමු අපේ අක්මාව කියන ඉන්ද්‍රිය දුරට ධමනියක් මගින් රුධිරය එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ රුධිරයේ තියෙන ඔක්සිජන් ඒ අක්මාවේ තියෙන සෛල වලට දෙනවා. ඒ රුධිරයේ තියෙන පෝෂක ද්‍රව්‍ය ඒ අක්මාවේ සෛල වලට දෙනවා. හරි. එතකොට රුධිරයේ තියෙන ඛනිජ හා විටමින් වර්ග ඒ අවශ්‍ය වයි අක්මාවේ තියෙන රුධිර ඒ සෛල වලට දෙනවා. දීලා ඉවරලා එයා මොකද කරන්නේ? ආපහු අක්මාවෙන් එළියට යනවා. රුධිරයේ හදින අපේ අක්මාව කියන ඉන්ද්‍රියට නම් මේ රුධිරය ආවේ. අක්මාවට රුධිරය එනවා. රුධිරය අක්මාවට දෙනවා. දුන්නට පස්සේ ඒක ඇතුලේ පිරුණොත් මේක බැලුම් වගේ දින්බෙනවා නේ වෙන්නේ. අක්මාවට රුධිරය එනවා. රුධිරයේ තියෙන අවශ්‍ය දේවල් ඔක්කොම අක්මාව විසින් ලබා ගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික ආයෙ එළියට යනවා. මම ඒක ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. හරිද? ඒක මකනවා මම. හරි අමාරුයි නේද? ඒක මකන්නත් වෙනවා ඉතිමනවා. අවුරුද්දට ට්‍රිප් ගිය කට්ටිය එහෙම ඉන්නවද? අවුරුද්දට ට්‍රිප් ගිය කට්ටිය ඉන්නවද? නෑ. අවුරුද්දට ට්‍රිප් ගිය කට්ටිය මේ දවස්වල බයෙන් ඉන්නේ. අද 1900 ගණනක් ඔන්න හම්බ වුණාලු. 1900 ගණනක් වුණා කිව්වට ඒ අහු වෙනවා කියන ප්‍රමාණය ඊට වඩා 3-4 ගුණයක් වැඩි ඇති. හරි මේ කතාව පැත්තේ දිනමු. මොනවා අපි හිතමු දැන් මේ තියෙන්නේ මොකක් හරි ඉන්ද්‍රියක් මේ තියෙන්නේ අපේ. ඒක මම හිතයි ලක්ෂණ නම් මොකක් හරි ඉන්ද්‍රියක්. ලක්ෂණ ඉන්ද්‍රියක් දවා ආත්මාව කියලා කිව්වෙනවා. ආත්මාවක වෙන මොකක් හරි ඉන්ද්‍රියක් තමයි. අකමන්නේ. මොකක් හරි මේ ඉන්ද්‍රියක් තියෙනවා. මේ මොකක් හරි හරි. ආත්මාව වගේ එකක් තමයි මම යන්නේ. මේ මොකක් හරි ඉන්ද්‍රියක්. අහගන්න. ඔය ඉන්ද්‍රියට ධමනියක් මගින් රුධිරය සපයනවා නේ. නිකන් හෝස් එකක් ගහලා බටේකින් මේ දුන්නා වගේ මේ රුධිරය. මේ රුධිරය ඇතුළට සපයනවා. එතන මොකද වෙන්නේ? මේක ඇතුළට රුධිරය දෙනවා. රුධිරය මේක ඇතුළට ගියාට පස්සේ මේක පුරා රුධිරය ගමන් කරලා රුධිරයේ තියෙන මේ ඉන්ද්‍රියට අවශ්‍ය කරන දේවල්. රුධිරයේ තියෙන සියලුම දේවල් නෙමෙයි. හරි මතක තියාගන්න. රුධිරයේ තියෙන සියලුම දේවල් නෙමෙයි.
රුධිරයේ තියෙන මේ ඉන්ද්‍රියට අත්‍යවශ්‍ය දේවල් විතරයි. මේ රුධිරයේ තියෙන ඉන්ද්‍රියට අත්‍යවශ්‍ය සංඝටක විතරක් මේ ඉන්ද්‍රිය විසින් ලබා ගන්නවා. ඊළඟට මේ ඉන්ද්‍රියට අවශ්‍ය නැති සංඝටක තියෙනවා. ඒ ටික රුධිරයට දෙනවා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තෙන් මේ රුධිරය එළියට යනවා. ඕනේ එළියට ගියා. මෙහෙන් රුධිරය ආවා ඉන්ද්‍රිය තුළට ගියා. ඉන්ද්‍රියෙන් එළියට ගියා. හැබැයි මේ අපි හිතනවා වගේ අර ගෙදර තියෙන වතුර ටැංකියට පාරේ ලයින් එකෙන් වතුර එනවා. අනිත් පැත්තෙන් වතුර එළියට යනවා. ඒ වගේ මේක සරල නැහැ. ඒ වගේ සරල දෙයක් නෙමෙයි මෙතන. මෙතන ඊට වඩා වෙන දෙයක් තියෙනවා. මම මේක මම හදලා දෙන්නවා ලස්සන දැන්. අයිති චුම්මදෙනවා ශමි අපේ නංගි යන්දනවා නේ ෂර් හරිද නංගි කියන අම්මට ඔයා කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මේ කාඩේ රාව හොඳ රහ ගන්න. මේ කාඩේෙන් ඇඳපු රාවම හිතන්න අපේ ඇඟේ තියෙන මොකක් හරි ඉන්ද්‍රියක් කියලා. මොකක් හරි ඉන්ද්‍රියක්. මේ මොකක් හෝ ඉන්ද්‍රිය තුළට මේ මොකක් හරි මේ ඉන්ද්‍රිය තුළට එනවා රුධිරේ අරන් එනවා නම් ඒක මොකද ධමනියද ශිරාවක්ද? රුධිරේ අරන් එනවා නම් ධමනියද ශිරාවක්ද? රුධිරේ ගෙනියනවා එළියට. රුධිරය එළියට යන්නේ. සංස්ථානික මහා ධමනියෙන් තමයි රුධිරය එළියට යන්නේ. එහෙනම් ධමනි වලින් තමයි රුධිරය සැපෙන්නේ. මතක තියාගන්න. ධමනියකින් තමයි ඉන්ද්‍රියවල රුධිරය සැපෙන්නේ. ඒ කියන්නේ රුධිරේ හෘදයෙන් ඉවතට රුධිරය අරන් යන එකකින් එන්න එපා. රුධිරය සපයන්නේ. හෘදයෙන් ඉවතට යන රුධිර නාලයකින් තමයි අනිත් ඉන්ද්‍රියන් වල රුධිරය සපයන්නේ ඕනේ. හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන රුධිර නාල වලට කියන්නේ ධමනි කියලා. ඉතින් හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන නාලයකින් තමයි මේ ඉන්ද්‍රිය රුධිරය සපයන්නේ. එහෙනම් මේ ධමනියකින් එන්නේ. මෙන්න මේක ධමනිය. මේක ධමනිය. ධමනිය මේ ඉන්ද්‍රිය තුලදී ශාඛා වලට බෙදෙනවා. හරියට ගහක කඳෙන් මුල් ගොඩක් පිහිදිලා ගියා වගේ මේ ධමනිය ඉන්ද්‍රිය තුලදී ශාඛා ගොඩකට බෙදෙනවා. මෙන්න මෙහෙම බෙදෙනවා. මෙන්න මෙහෙම ශාඛා වලට බෙදෙනවා. මේ බෙදිච්ච ශාඛා ටික මෙන්න මේවට අපි කියනවා ධමනිකා. මේවට කියන්නේ ඕන ධමනිකා. ගෑල්ලමක දානමක නමක් තියෙනවා ධමනිකා. මේක ධමනිය. මේක ඊට පස්සේ ධමනිය අතු වල බෙදෙනවට කියන්නේ අපි ධමනිකා. මේ ධමනිකා නැවත ඊතා සියුම් චූටි නාල බවට බෙදෙනවා. සියුම් නාල. ඒවට කියන්නේ රුධිර කේශ නාලිකා. මෙන්න මේ විදිහට මේක ඇතුලේ මෙහෙම සියුම් කෙඳි වගේ නාල ගොඩකට බෙදෙනවා. ඕකට කියන්නේ රුධිර කේශ නාලිකා. ධමනිකා රුධිර කේශ නාලිකා. කේශ නාලිකා. දැන් බලන්න මේ ධමනිය තුලින් එනවා රුධිරය. මේකේ තියෙන ඔක්සිජනීය කෘත රුධිරය. මේක ධමනිකා වලටත් ගමන් කරනවා. කේශ නාලිකා වලට ගමන් කරාට පස්සේ මේ කේශ නාලිකා තමයි සෛලත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ කේශ නාලිකා තුලින් රුධිරය ගමන් කරද්දී ඒ රුධිරයේ තියෙන සංඝටක කේශ නාලිකාවෙන් එළියට ඇවිල්ලා ඒ ළඟ තියෙන සෛල ඔක්කොටම ලබා දෙනවා. එතකොට මේ
තුල තියෙන හැම සෛලයක් ළඟින්ම මේ කේශ නාලිකාවක් යනවා. මේ කේශ නාලිකාවේ තියෙන ඔක්සිජන් ටික ගන්නවා මේ සෛලය. කේශ නාලිකාවේ තියෙන පෝෂක ද්‍රව්‍ය සෛල අර ගන්නවා. ආන් මේ විදිහට තමයි මේ රුධිරයේ තියෙන සංඝටක ටික සෛල වලට මෙයා ලබා දෙන්නේ. දැන් මෙන්න මේ කේශ නාලිකා ටික දිගේ රුධිරය ගමන් කරනකොට රුධිරයේ තියෙන ඔක්සිජන් ටික ඉවර වෙනවා. රුධිරයේ තියෙන පෝෂක ද්‍රව්‍ය ටික ඉවර වෙනවා. හරිද? තව ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේකේ තිබිච්ච ඔක්සිජන් වෙනුවට දැන් මෙයාට මේ ඉන්ද්‍රිය තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික එකතු වෙනවා. මේ ඉන්ද්‍රියේ තියෙන අපද්‍රව්‍ය ටික දැන් එකතු වෙනවා. ඕනෝම එකතු වෙලා අවසානයේ මේ කේශ නාලිකා නැවත මෙහෙම ආයෙ එකතු වෙන්න පටන් ගන්නවා. මේ කේශ නාලිකා නැවත මෙහෙම එකතු වෙනවා. මේ කේශ නාලිකා නැවත මෙහෙම ආයෙ එකට එකතු වෙනවා. මේ කේශ නාලිකා ආයෙත් මෙහෙම එකතු වෙන්න පටන් ගන්නවා. Right. මේ පේනවද? මෙන්න මෙහෙම. මේ කේශ නාලිකා නැවත එකතු වෙනවා. එකතු වෙලා හැදෙනවා. මෙන්න මේවට කියනවා. එපා තල්ලු දාන්න එපා. ඔය කෑ ගහන කෙනා මයික් ඕෆ් කරන් කෑ ගහන්න. කේශ නාලිකා එකතු වෙලා හැදෙන්නේ අනුශිරාවන් මතක තියාගන්න. ඒක නම වෙනස්. දමනීය බෙදෙනවා දමනිකා වලට, දමනිකා කේශ නාලිකා වලට බෙදෙනවා. කේශ නාලිකා වලදී තමයි සියලුම පෝෂක ද්‍රව්‍ය ඔක්සිජන් මේ ඔක්කොම දේවල් සෛල වලට අපයන්නේ. ඒ වගේම සෛල වල තියෙන අපද්‍රව්‍ය සියල්ලම කේශ නාලිකා වලට තමයි උරාගන්නේ. ඊට පස්සේ කේශ නාලිකා එකතු වෙලා හැදෙනවා අනුශිරා. අනුශිරාව අවසානයේ මොකක් බවට පත් වෙන්නේ? මෙන්න ශිරාව බවට පත් වෙනවා. එතකොට දමනීය දමනිකා වලට බෙදිලා කේශ නාලිකා වලට බෙදිලා පස්සේ ඒක අනුශිරා බවට පත් වීම මෙන්න මේ සියල්ලම සිද්ධ වෙන්නේ ඉන්ද්‍රියක් තුළ. ඉන්ද්‍රියක් තුළ තමයි ඔය කතාව වෙන්නේ. ඉන්ද්‍රියට ලැබෙන්නේ දමනියකින් ඊට පස්සේ අනුශිරා එකතු වෙලා ඉන්ද්‍රියෙන් ඉවතට ශිරාවක් මගින් රුධිරය එළියට ටික වෙනවා. මෙහෙන් රුධිරය ඇතුළු වෙනවා. දමනිය මගින් රුධිරය ඇතුළු වෙනවා. ශිරාව මගින් එළියට රුධිරය නිරුත් වෙනවා. හැබැයි ඇතුළේදී ලොකු සංකීර්ණ ක්‍රියාවක් වෙනවා. දමනීය දමනිකා වලට බෙදුනා. ඊට පස්සේ කේශ නාලිකා බවට පත් වුණා. ඊට පස්සේ අනුශිරා බවට පත් වුණා. අනුශිරා එකතු වෙලා නැවත ශිරාව බවට පත්. ඕක තමයි අපේ ඉන්ද්‍රියක් තුළදී සිදුවන ක්‍රියාවලිය. හරිද? ඔතෙන්ට ඔයාලට ඇඳ ගන්න වෙනවා රූප සටහන. මේ රූප සටහන මට මතක නැහැ ඔයාලගේ බලන්න පෙළ පොත්වල මේ වගේ රූප සටහනක් තියෙනවද කියලා. එහෙම නැත්නම් මම ඔයාලට ටිකට් එකට මේක දාලා දෙනවා. අපි ඊළඟ කොටස ලියාගමු. ලියාගෙන රූප සටහන ඇඳ ගමු. හරිද? හරි. මාතෘකාව තමයි දමනි ශිරාහා කේශ නාලිකා. ඔයාලට කොහොමත් මෙන්න මේ විදිහට නම් කරන්න හෘදයක් ඊළඟට මේ වගේ රුධිරය ගමන් කරන ආකාරය අඳින්න වෙනම හෘදයක රූප සටහනක් ඊට පස්සේ මෙන්න මේක තමයි දැන් අපි ඔය ඇඳේ. මේක තමයි ඇඳේ දැන් ඔය. එතකොට මේකේ ඔයාලට පේනවා මෙන්න මේවා. මෙතනට එන්න ඕනේ මොකද්ද? මෙතන මේක දමනිය. මේක තමයි දමනිය. මේක දමනිය. එතකොට මේ දමනිය බෙදිච්ච එක මේවා තමයි මොනවද? දමනිකා. මේක දමනිකා. එතකොට මේවා තමයි මෙතන මේ තියෙන කොටස් තමයි කේශ නාලිකා. එතකොට මේවා තමයි අනුශිරා.
මේක තමයි ශිරාව. හරි ඒ ඔයාලට ලකුණු කරන්න මම දෙනවා ටියුට් එකේ. ලබන සෙනසුරාදා වගේ යනකොට මම ටියුට් එක ඔයාලට දෙන්නම්. ඒක ගන්න විදිය මම කියන්නම්. පස්සේ WhatsApp වලින් දානවා. right මෙතන ලියා ගන්න මාතෘකාව ලියන්න දමනි ශිරාහා කේශනාලිකා කියලා මාතෘකාව ලියලා ඔය ටික ලියාගමු. ඔය ටික ලියාගත්තට පස්සේ අපි අදට පන්තිය නතර කරනවා.